ආයිබෝවන් ශ්‍රී ලංකා මහ බැංකුව 70 වසරක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අන්තර්ජාතික මට්ටමට ඔසවා තබන ඩිජිටල් වැඩමුළුවේ 3 වෙනි අදියරයි මේ. මේ අදියරේදී අපි කතා කරන්න යන්නේ ගොඩාක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සම්පූර්ණයෙන් අමතක කරලා දාපු ව්‍යාපාරයේ ඊමේල් ලිපිනය සම්බන්ධයෙන්. මේ ඊමේල් ලිපින ගැන අහපු ගමම ඔබ කියයි මගේ ව්‍යාපාරයට Gmail එකක් තියෙනවා මම ඒක කාලයක් තිස්සේ පාවිච්චි කරන් එනවා මට ඒක ඇති මට අවශ්‍ය තොරතුරු එනවා මට අවශ්‍ය දේවල් මම යවනවා මට ඒක හොඳටම ඇති කියලා සමහරට ඔබ සතුටින් ඇති. නමුත් අද දවසේ මුලින්ම අපි බලන්න යනවා ඔබගේ ව්‍යාපාරයටම අනන්‍ය වූ ඔබගේ ව්‍යාපාරයේ නමින්ම හදාගත්ත ඊමේල් ලිපිනයක් ඒ කියන්නේ info@ ඔබේ ව්‍යාපාරයේ ඩොමේන් එක එක්ක යන ඊමේල් ලිපිනයක් හදාගන්න එකේ වැදගත්කම මුලින්ම අපි කතා කරන්න යනවා. ඊට පස්සේ අපි කතා කරන්න යනවා අපි බලන්න යනවා අපි ප්‍රායෝගිකව අපි කරන්න යනවා ඔබේ ව්‍යාපාරයට මිලියන ගාණක් අපි ඉතුරු කරලා දෙන වැඩසටහනක් ගැන. ඒ තමයි ඔබේ ව්‍යාපාරයට ඔබේම ඩොමේන් එකෙන් ඊමේල් ලිපින 1000ක් නොමිලේ හදාගන්නේ කොහොමද? එක ඊමේල් එකක අන්ලිමිටඩ් කැපැසිටි එකක් තියෙනවා. දැන් අපි Gmail එකක් ගත්තාම 15GB නේ තියෙන්නේ. ඒ කියන්නේ ගිගබයිට් 15ක ධාරිතාවක් තමයි ඒ ඊමේල් ලිපිනෙට තියෙන්නේ. Yahoo එක ගත්තොත් ඒකටත් ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි කතා කරන්නේ ඔබේම ඩොමේන් එකෙන්. ඔබේ ඩොමේන් එක කියන්නේ මොකක්ද කියලා අපි ගිය සතියේ කතා කරා. ඒ ගත්ත ඩොමේන් එකට ඊමේල් ලිපින 1000ක් උනත් හදාගන්නේ කොහොමද කියලා අද අපි ප්‍රායෝගිකව එකෙන් එක බලන්න යනවා. ඉතාමත් පහසුයි. ඔබ කියයි මේකට අර කම්පැනි අපෙන් ලක්ෂ මෙච්චරක් ඉල්ලුවානේ මෙහෙම එකක් හදලා දෙන්න. මේකට අර කම්පැනි අපිට කිව්වනේ අවුරුද්දකට මෙච්චර ගාණක් ගෙවන්න කියලා. නමුත් මම ඔබට කියන්න යනවා අපි අද දවසේ අපිත් එක්ක රැඳී සිටින්න මේ වීඩියෝ එකෙන් ඔබ ගන්න යනවා ඔබේ ව්‍යාපාරයට මුළු ජීවිත කාලෙටම නොමිලේ ඊමේල් ප්ලැට්ෆෝම් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි ඔබ මේ රටෙන් එළියට ගලාගෙන යන විදේශ විනිමය බොහෝමයක් නවත්තන්න යනවා. පොඩ්ඩක් හිතන්න මෙතන ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ගිය සතිය අපි බලද්දී 12000ක් විතර මේ වීඩියෝස් බලලා තිබුණා. ගිය සතියේ වීඩියෝ එක. පොඩ්ඩක් හිතන්න මේ සතියේ මෙතන ව්‍යවසායකයෝ 15 දෙනෙක් මේ තීරණය ගත්තා කියලා. ඉතාමත් පහසුවෙන් ඔබේ ව්‍යාපාරයට මේ ඊමේල් ඇඩ්‍රස් එක හදාගත්තට පස්සේ ඔබට මිලියන ගණක් ඉතුරු වෙනවා විතරක් නෙමෙයි. අපේ රටෙන් විදේශ විනිමය එළියට ගලාගෙන යන එක සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන් ඊමේල් වලට. හොඳයි. අපි එමු මොකද්ද මේ ඊමේල් ලිපිනයක් තමන්ගේ ව්‍යාපාරෙටම තියෙන එකේ වැදගත්කම කියලා බලන්න. ඔබ හිතනවා ඇති Gmail එකක් තිබ්බහම හොඳයි කියලා. ඔබ දන්නවද තමන්ගේම ව්‍යාපාරයට ඔබේ ව්‍යාපාරයට ඔබේම ව්‍යාපාරේ නමින් ඊමේල් එකක් ඒ කියන්නේ info@ නැත්නම් ඔබේ නම@ ඔබේ ව්‍යාපාරයේ ඩොමේන් එකත් එක්ක තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන එකේ වටිනාම වැදගත්ම කාරණාවල් වලින් පළවෙනි එක තමයි පිළිගැනීම. ඔබට පුළුවන් abccompany@gmail.com කියන එකෙන් ඊමේල් යවන්න. ඔබ මෙච්චර කල් ඒකෙන් තමයි යවන්නේ. ඉතින් ඔබ හිතනවා ඒකෙන් යනවා, ඒකෙන් එනවා, ඒක ගැටලුවක් නෑ නේ කියලා. ඔව්. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ සීරියස් බිස්නස් එකක් කරන්නේ. ඔබ කන්සල්ටින් බිස්නස් එකක් කරනවා කියලා හිතන්නේ. එහෙම නැත්නම් ඔබ සොෆ්ට්වෙයාර් බිස්නස් එකක් කරන සොෆ්ට්වෙයාර් කරන අයට නම් ඊමේල් හදාගන්න ඒගොල්ලෝ දන්නවා. වැඩේ තියෙන්නේ ඔබේ ව්‍යාපාරයේ එක්ස්පෝර්ට් මාකට් එකේ තියෙන ව්‍යාපාරක. ඔබ මෙහෙන් පොල්ලේ අපනයනය කරන්න තමයි බලාපොරොත්තුව. නැත්නම් අපි ඔබ මෙහෙන් මොනහරි ද්‍රව්‍යයක් එක්ස්පෝර්ට් කරන්න තමයි බලාපොරොත්තුව. නමුත් ඔබ ඊමේල් එකක් යවුවාම Gmail එකෙන් ඒ ඊමේල් එකට තියෙන පිළිගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙහෙම හිතන්න. ඔබට ඊමේල් එකක් එනවා ඔබ දන්නේම නැති කම්පැනි එකකින් සෞදි අරාබියේ හරි එහෙම නැත්නම් පාකිස්තානයේ තියෙන මෙන්න මෙහෙම බිස්නස් ඔපචුනිටි එකක් තියෙනවා. අපි මෙන්න මේ ප්‍රොඩක්ට් එක එක්ස්පෝර්ට් කරනවා. ඔබ කැමතිද මිලදී ගන්න කියලා ඔබගෙන් ඊමේල් එකක් ඔබට එනවා. ඒක Gmail එකකින් ආපු නිසා සමහරට ඔබට සැක හිතෙනවා මේක ඇත්තම කම්පැනි එකක්ද? මෙච්චර එක්ස්පෝර්ට් කරන්න පුළුවන් කම්පැනි එකට ඊමේල් ලිපිනයක් නැත්තේ ඇයි? මේ වගේ දේවල් ඔබට හිතෙනවා. දැන් ඔබට එහෙම හිතුන්නේ නැතත් මේ ලෝකයේ තාක්ෂණයත් එක්ක දුවන අනිත් හැම සමාගමක්ම බලනවා තමන් එක්ක ගනුදෙනු කරන කට්ටිය ක්වොලිෆයිඩ්ද? ඒගොල්ලෝ හරි තාක්ෂණය යූස් කරනවද? ඒගොල්ලන්ගේ කම්පැනිට හරි ඊමේල් එකක් තියනවද කියලා කියන එක මුල්ම අවස්ථාවේදී ඔහුම බලනවා. සම්බන්ධතාවය ගොඩනගා ගත්තට පස්සේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබ කියයි ඉස්සර ඉඳන් අපි කරගෙන ආවේ මේ විදියට තමයි කියලා. ඔව් ඉස්සර මේ වගේ තරඟකාරීත්වයක් තිබ්බේ නැති බව මතක තබා ගන්න. ඔබ ව්‍යාපාර පටන් ගන්නකොට Gmail විතරමයි මුළු ලෝකෙ හැමෝම පාවිච්චි කරේ කියලා හිතන්න. ඔව්. දැන් වෙනකොට ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඒ නිසා ඔබේ ව්‍යාපාරයත් වෙනස් වෙන්න අවශ්‍යයි. ඉතින් පළවෙනිම දේ තමයි පිළිගැනීම. ඔබේ ව්‍යාපාරයේ නාමයේ ඔබේ ව්‍යාපාරයෙන් යන ඊමේල් එකකට තියෙන පිළිගැනීම වෙනස් වෙනවා ඔබ ඔබේ කම්පැනි එකෙන්ම යවන ඊමේල් එකක් යවද්දී. දෙවෙනි කාරණය තමයි අනන්‍යතාවය.
මොකද්ද මේ අනන්‍යතාවය කියන්නේ? අනන්‍යතාවය කියලා කියන්නේ ඔබ ඔබගේ කම්පැනි එකේම ඊමේල් එකකින් ඊමේල් එකක් යවනකොට ඔබේ කම්පැනි එක ගැන ලොකු හැඟීමක් ඒ වගේම මේ කම්පැනියට මේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක සම්බන්ධයෙන් උවමනාවක් තියෙන බව අනිත් එක්කෙනාට පේනවා. ඒ විතරක් නෙවෙයි ඊමේල් එක ලැබෙන කෙනාට සමහර වෙලාවට ඒ ඊමේල් එකේ පිටිපස්සේ තියෙන කොටස පාවිච්චි කරලා ඔබේ වෙබ් අඩවියට එීමේ හැකියාව පවා තියෙනවා. ඉතින් මේ අනන්‍යතාවය ගත්තාම ව්‍යාපාරයේ බ්‍රෑන්ඩ් නේම් එක ගත්තාම ඔබට ඔබේ බ්‍රෑන්ඩ් නේම් එක ඇතුළත් ඩොමේන් එකෙන්ම ඊමේල් එකක් යවීමේ හැකියාව ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණය ආරක්ෂාව. ආරක්ෂාව? ඔව්. ඔබේ කම්පැනි එකේ වැඩ කර හිටියා හොඳම සේල්ස් මැනේජර්. එයා හරිම දක්ෂයි. එයාට තමයි ඔබ ඊමේල් එක බාර දීලා තිබ්බේ abccompany@gmail.com. ඒකෙන් තමයි එයා එක්ස්පෝර්ට් මාකට් එකට අවශ්‍ය ඊමේල් යවන්නේ, බයර්ස්ලාට ඊමේල් යවන්නේ, සෙලර්ස්ලාත් එක්ක කමියුනිකේට් කරන්නේ, සප්ලයි චේන් එකේ අවශ්‍ය දේවල් ගැන කමියුනිකේට් කරන්නේ. මේ ඔක්කොම එයා ඊමේල් එකෙන් තමයි කරගෙන ආවේ. ඉතින් ඔබ ඒ පුද්ගලයාට හොඳ වැටුපක් ගෙව්වා. එයා මහන්සි වෙලා වැඩ කරා. මේ මහන්සි වෙලා වැඩ කර ඉන්නකොට එකපාරට මෙන්න මෙයා කම්පැනියක් දැම්මා. ඔබේ කම්පැනි එක කරන දේම ඔබ එක්ස්පෝර්ට් කරන දේම මෙන්න මෙයා සප්ලයර්ස්ලත් එක්ක එකතු වෙලා අලුතෙන් පටන් ගත්තා. මෙයා යනකොට තනියම නෙවෙයි ගියේ. මෙයා යනකොට අර ඔබ දීලා තිබ්බ Gmail ලිපිනේ ඒකේ පාස්වර්ඩ් එක මාරු කරලා ඒකත් අරන් ගිහිල්ලා. දැන් ඔබ යත් එක තරහයි විතරක් නෙවෙයි. වැඩි තියෙන යව හොයාගන්න බෑ විතරක් නෙවෙයි. ඔබේ මුළු ව්‍යාපාරයේම කමියුනිකේෂන් ඔබ මෙච්චර කල් කරපු ගනුදෙනු ඔබගේ කස්ටමර්ස්ලාගේ තොරතුරු ඒගොල්ලන්ගේ ඉන්වොයිස් ඒගොල්ලන්ගේ හැම දෙයක්ම එක්කම යා ගිහිල්ලා. ගොඩක් වෙලාවට මේ වගේ සිද්ධීන් මම ගොඩාක් දුරට දැකලා තියෙනවා. සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඒක ආයතනයක්. ඒ ආයතනේ වැඩ කර හිටිය ළඟින්ම වැඩ කර හිටිය එක්කෙනා එළියට යනකොට ඒ Gmail එකට එන ඔක්කොම ඊමේල් තමන්ගේ ඊමේල් එකට ෆෝවර්ඩ් කරන විදියට හදලා ගිහිල්ලා. එහෙම ගිහිල්ලා එයා එක්ස්පෝර්ට් අර පැත්තෙන් කවුරු හරි කස්ටමර් කෙනෙක් ඉල්ලුවාම කොටේෂන් එකක් මේ කම්පැනි කොටේෂන් එක දාන මිල මෙයා දන්නවා. මොකද මෙයා මේකේ වැඩ කර හිටියේ. එයා මොකද කරන්නේ? ඊට වඩා ඩොලර් එකක් හරි අඩුවෙන් ඒ අදාළ ප්‍රොඩක්ට් එක එහා පැත්තට කොටේෂන් එක යවනවා. මෙයා මොකද කරේ? ලොකු කස්ටමර් බේස් එකක් හදාගත්තා. මොකද අර Gmail එකේ තියෙන ආරක්ෂා මදිකම නිසා. Gmail එකේ පාස්වර්ඩ් එක මාරු කරගත්තට පස්සේ ඒක නැවත අරගන්න ඔබට ඒ මාරු කරපු පුද්ගලයාම අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ගැටලුවක්. ඔබේ ඊමේල් එක ඔබේ ව්‍යාපාර ඊමේල් එක ආරක්ෂාව තබා ගැනීමට ඔබට ඔබේම අනන්‍යතාවය ඇති ඊමේල් ලිපිනයක් අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ කාරණේ ෆැසිලිටිස්. දැන් ඊමේල් ලිපිනයක් ගත්තාම විශේෂයෙන්ම Gmail ලිපිනයක් කියලා හිතන්නේ Gmail එකකින් හදාගත්ත ගිගාබයිට් 15යි හම්බ වෙන්නේ. මේ ගිගාබයිට් 15 වින්ද ඔබට මොකද වෙන්නේ? ඔබගේ ඊමේල් බොක්ස් එක දැන් අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරලා දැන් මේකට ඔක්කොම පිළිලා. දැන් ඔබ ග්‍රැෆික් ඩිසයිනින් කම්පැනියක් නම් මේක රහ හොඳට දන්නවා. මොකද හේතුව ග්‍රැෆික් හෙට මේට යවලා ගිගාබයිට් 15 අවුරුදු 3කින් විතර පිරෙනවා. දැන් ඔබ මොකද කරන්න ඕනේ? ඔබ පරණ ඔක්කොම දැන් ඩිලීට් කරන්න ඕනේ. ඩිලීට් කර තමයි පාවිච්චි කරන්නේ. මේක කොච්චර කල් කරන්නද? එතකොට පරණ තොරතුරු කොහෙටද යන්නේ? ඒ විතරක් නෙමෙයි හැමෝම පාවිච්චි කරන්නේ එකම Gmail ID එක. එතන graphic designers-ලා 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාම කම්පියුටරේට එකම Gmail එක දාගෙන ඉන්නවා. එක්කෙනෙක්ට හදිස්සිය ඔක්කොම සිලෙක්ට් වෙලා delete වෙලා. දැන් මොකද කරන්නේ? නැත්තම් මොන හරි වෙලා. දැන් මොකද කරන්නේ? ඉතින් ඔන්න බලන්න Gmail එකක් තියාගෙන කම්පැනියක් කරගෙන යනකොට තියෙන ලොකුම ප්‍රශ්න වලින් තව එකක් තමයි ඒකේ තියෙන පහසුකම් අධිකම. ඒකේ කැපැසිටි එක මදි. ඒක එක එක්කෙනා අතර ලස්සනට බෙදන්න බෑ. වැඩ කරන හැමෝටම වෙන වෙනම ඊමේල් ඇඩ්‍රස් හදලා දෙන්න බෑ. හදලා දෙන්න පුළුවන් Gmail එකෙන් හදලා දුන්නට ඒක ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රොපර්ටි එකක් වගේ. ඒක තේරුමක් නැති වැඩක්. ඊළඟ කරුණ නිවැරදි කළමනාකාරීත්වය. ඔබේ ව්‍යාපාරයටම අනන්‍ය වූ ඔබේ ව්‍යාපාරයේ නමින්ම හදපු ඔබේ ව්‍යාපාරයේ ඩොමේන් එකෙම තියෙන ඊමේල් එකක් තියෙන එකේ විශේෂත්වය තමයි මනා කළමනාකාරීත්වය. ඇයි මේ මනා කළමනාකාරීත්වය? ඔබට හැකිනම් ඔබේ ව්‍යාපාරේ වැඩ කරන හැම කෙනාගේම නමේ ඉස්සරහා කොටසත් එක්ක @abccompany.com නැත්නම් ඔබේ ව්‍යාපාරේ drjames.com මොකක් හරි එකත් එක්ක එන හැම කෙනෙක්ටම අලුතෙන් එන සමාජිකයෙක්ට ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා දෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ කමියුනිකේට් කරන්නේ ඒගොල්ලෝ ඇතුලේ. ඒගොල්ලෝ කමියුනිකේට් කරන්නේ ඒගොල්ලන්ට කම්පැනි එකෙන් හම්බ වෙච්ච ඊමේල් එකෙන්. එතකොට ඒගොල්ලෝ කමියුනිකේට් කරනවා විතරක් නෙමෙයි ඒගොල්ලෝ පිටායත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේත් ඒ ඊමේල් එකෙන්. හැබැයි ඒගොල්ලෝ යන දවසකට ඒ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඔබට පුළුවන් වෙනස් කරලා ඊළඟට එන ඒ තනතුරට එන කෙනාට දෙන්න.
ඒ විතරක් නෙවෙයි ඒ කෙනාගේ ඊමේල් එකට ෆෝවර්ඩ් කරවන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට පුළුවන් හැකියාවක් හම්බ වෙනවා පිළිවෙලට ඩිපාර්ට්මන්ට් ටික හදලා මාකටිං ඩිපාර්ට්මන්ට් එකට වෙනම ඊමේල් එකක්, accounting වලට වෙනම ඊමේල් එකක්. එතකොට account සම්බන්ධ තොරතුරු ටික accounting ඊමේල් එකට එනවා. එතකොට marketing සම්බන්ධ තොරතුරු ටික marketing department ඊමේල් එකට එනවා. කොච්චර පහසුද බලන්න. ඉතින් මනා කළමනාකාරීත්වයට අනිවාර්යයෙන්ම ඊමේල් ලිපිනේ ඔබේ කම්පැනි නමින් තියෙන එක. ඊළඟ කරුණ තමයි වංචාව වළක්වන්න. වංචාව වළක්වන්න. ඔව්. ඊමේල් ලිපිනයක් ඔන්න දැන් ඔයාගේ වැඩ කරන කෙනාගේ එයාගේ පුද්ගලික ඊමේල් ලිපිනේ තමයි ඔබ පාවිච්චි කරන්නේ ඔබේ ව්‍යාපාරයේ තොරතුරු යවන්න. දැන් එයා accountant. එයාගේ පුද්ගලික Gmail එකට ඔබ තොරතුරු යවනවා මෙන්න මෙහෙම කරන්න. නැත්නම් මාකටිං මැනේජර්ට යවනවා මෙන්න මෙදාට මීටින් එකක් තියෙනවා. ඒකට සහභාගී වෙන්න කියලා. ඔන්න එයා ඇවිල්ලා කියනවා අනේ මට හම්බුන්නේ නැහැ කියලා. ඊමේල් එක මම දැක්කේ නැහැ කියලා. දැන් එහෙම කියද්දි ඔබට පුළුවන් දෙන්න ඔයාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක යූසර් නේම් එක මම බලන්න ඔයාලට හම්බුන්නේ නැද්ද කියලා. එහෙම ඉල්ලන්න හැකියාවක් තියනවද? නැහැ. හැබැයි ඔබේම කම්පැනි එකටම අදාළ වූ ඊමේල් ලිපින හරියට හැදුවාම ඒ ඇඩ්මිනිස්ට්‍රේටර් පුළුවන් ඇත්තටම මේ ඊමේල් එක යාට හම්බුණාද? එයා මේ ඊමේල් එක ඕපන් කරාද? ඒ ඊමේල් එක ඩිලීට් කරාද? මේ වගේ දේවල් බලන්න. සමහර කට්ටියකින් කරන වැඩේ වැරදි ඊමේල් එකක් යවුවට පස්සේ ටක් ගාලා ඩිලීට් කරනවා. යවුවෙම නැහැ කියලා කියනවා. වැඩේ තියෙන්නේ Gmail එකකින් එක කරා නම් කීරවත් හොයාගන්න බෑ. නමුත් ඔබගේ කම්පැනි එකට හදන platform එකක තියෙන email එකකින් මේක වුණා නම් ඔබට පුළුවන් කවදද මේ email එක යවුවේ? කවදද එයා delete කරේ? මේ තොරතුරු හොයලා බලලා වංචාවන් වළක්වන්න. ඒ විතරක් නෙවෙයි තොරතුරු එළියට යන එක වළක්වන්න. තොරතුරු එළියට යනවා නම් ඔබට පුළුවන් forward කරලා එයා යවන හැම email එකක්ම වෙන තැනකට forward වෙන්න හදන්න වෙනම ආයතනය ඇතුලේ තියෙන email එකකට මේ වගේ වංචා වළක්වන්න උපරිම ආරක්ෂාව යොදවන්න ඔබට හැකියාව හම්බ වෙනවා. තවත් කරුණක් තමයි මේ වගේ කරුණු ගොඩක් තියෙනවා. මම ඉක්මනට මේ අවසාන කරුණ ඔබට ඒ තමයි සෝෂල් මීඩියා වලට. දැන් ගොඩක් වෙලාවට අපි සෝෂල් මීඩියා account එකක් හදන්නේ ඔබේ කම්පැනි නමින්. Gmail එකකින් මොකෙන් හරි. ඉතින් ඒ Gmail එකෙන් හදලා ඉවරලා කම්පැනියට කාගේ හරි ප්‍රොෆයිල් නේම් එකක් හදලා අපි හිතමු ඔබට කම්පැනි එකට අවශ්‍ය වෙනවා Twitter account එකක් හදාගන්න. ඔබ Gmail ලිපිනයකින් Twitter account එකක් හදලා ඊට සෝෂල් මීඩියා මැනේජ් කරන කෙනාට දීලා තියෙනවා. එයා යනකොට අර පාස්වර්ඩ් එක මාරු කරලා ට්වීට් එකෙත් අර Gmail එකෙත් පාස්වර්ඩ් එක මාරු කරලා ගිහලා. දැන් ඔබට ඔබේ ඊමේල් ලිපිනේ නැතුණා විතරක් නෙවෙයි. ඒ කම්පැනි එකට තිබ්බ ට්වීට් එකේ උණුමත් නැති වුණා. ඇයි ඒ? දැන් ඔබට ඒක රිකවර් කරන්න හැකියාවක් නැහැ. මොකද ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ඔක්කොම තියෙන අර ගියපු පුද්ගලයාත් එක්ක. ඉතින් මේ සෝෂල් මීඩියා හදද්දිත් හොඳ ක්‍රමයද අපි හිතමු YouTube එකත් ඔබට හදන්න පුළුවන් කම්පැනි ඊමේල් එක නමින්. ඉතින් අපි ඒවා ඊළඟ දවස්වලදී කතා කරන්න යනවා. ඉතින් මෙන්න මේ වගේ වැදගත් දේවල් ගොඩාක් අපි කතා කරන්න අවශ්‍යයි මේ ඊමේල් සම්බන්ධ මාතෘකාවට එනකොට. දැන් මම කියන්නම් මේ මිලියන ගණක් ඉතුරු කරන්නේ කොහොමද කියලා. ඔබ අද දවසේ ඉගෙන ගන්න යනවා නොමිලේම ඔබේ ආයතනයේට ඊමේල් ඇඩ්‍රස් 1000ක් වුණත් හදාගන්න පුළුවන් platform එකක් ගැන. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔබ අර ගිය සතියේ ඉගෙනගෙන ගත්ත domain එක තියෙනවනේ. ඒ domain එකම කිසිම වියදමකින් තොරව ඒ domain එකට ගියපු වියදම විතරයි ඔබට යන්නේ මේ email platform එකත් පාවිච්චි කරන්න. වැඩේ තියෙන්නේ මේ email platform එක unlimited. ඔබට මේ එක email box එකක් හැදුවම info@dr.diamond.com කියලා ඊමේල් එකක් ඔබ හැදුවා කියන්නේ ඔබේ නම ව්‍යාපාරේ නම දාලා මොකක් හරි ඊමේල් ලිපිනය ඒ ඊමේල් ලිපිනට අන්ලිමිටඩ් කැපැසිටි එකක් හම්බ වෙනවා. ඩිලීට් කරන්න ඕනේ. ඒ විතර නෙවෙයි ගොඩාක් ෆීචර්ස් තියෙනවා. අපි ඒක බලන්න යනවා. ඔබ කොහොමද දන්නවද මිලියන ගණක් ඉතුරු කරන්නේ? මෙන්න මේ වගේ සර්විස් එකක් ගන්න ලෝකේ එක කම්පැනිස් තියෙනවා. විශේෂයෙන්ම Google වගේ කම්පැනි එකක්. Google එකෙන් මේ වගේ කම්පැනි එකටම අදාළ වූ ඩොමේන් එක දාලා ඊමේල් එකක් හදාගන්න අවම වශයෙන් එක ඊමේල් එකකට මාසෙකට ඩොලර් 6ක් වියදම් වෙනවා. ඩොලර් 6ක්. පොඩ්ඩක් හිතන්න. ඔබ Google එකේ ගහලා බලන්න Gmail for business කියලා. ඒගොල්ලන්ගේ pricing වල දාලා තියෙනවා ඩොලර් 6ක් වියදම් වෙනවා කියලා. නිකන් හිතන්න ඔබගේ ව්‍යාපාරයේ 40 දෙනෙක් වැඩ කරනවා. අපි හිතමුකෝ එච්චර වැඩ කරන්නේ 20 දෙනෙක් වැඩ කරනවා කියලා. නැත්නම් අපි කියමු 10 දෙනයි වැඩ කරන්නේ. 10 දෙනාටම ඊමේල් හදන්න ඕන වෙනවා ඔබට. එතකොට ඔබට සිද්ධ වෙනවා මාසෙකට ඩොලර් 60ක් ගෙවන්න. හරිද? මාස 12කට කීයක් ගෙවන්න වෙනවද? ඩොලර් 720ක් ගෙවන්න වෙනවා. දැන් ලංකාවේ අද තියෙන විනිමය අනුපාතිකත් එක්ක ඔබ මේක රුපියල් වලට කන්වර්ට් කරොත් අවුරුද්දකට 1,35,000ක මුදලක් ඔබ Google සමාගමට ගෙවන්න වෙනවා. ඔබේ කම්පැනි ඩොමේන් එක නමින් මේක හදාගත්තොත්. වැඩි තියෙන්නේ මේකේ භයානකම තමයි මේක ව්‍යාපාරේ 10 දිනක් නෙමෙයි 40 දිනක් හිටියානම් ඔබ ගෙවන්න ඕනේ මිලියන ගාණක් එක අවුරුද්දකට. ඉතින් මගේ සමහර ආයතන තියෙනවා අපි මේක ඉන්ට්‍රොඩියුස් කරා මේ ආයතන වලට නොමිලේ මේක හදලා දුන්නාට පස්සේ අද 400 500 ඒ ව්‍යාපාරවල වැඩ කරන කට්ටිය මේ ඊමේල් පාවිච්චි කරන ඒගොල්ලන් කම්පැනි එක නමේ පොඩ්ඩක් හිතන්න 400ක්
කෙනෙක් Gmail පාවිච්චි කරා නම් ඒ කම්පැනි මේ ඊමේල් ගොඩාක් අවශ්‍ය ආයතනයක් 400ක් ඒ ඊමේල් පාවිච්චි කරන මොනතරම් විදේශ විනිමයක් යන්න තිබුණාද වෙන රටකට. අපි සමහර ආයතන වලට යද්දි ඒගොල්ලෝ Gmail වල තමයි ඉන්නේ. ඒගොල්ලෝ ලොකු මුදල් ගෙවගෙන ඉන්නේ. අපි මේකට මාරු කරලා දුන්නාම ඒගොල්ලන්ගේ හිස් වලින් ලොකු කරදරයක් අයින් වෙනවා විතරක් නෙමෙයි ආයතනයේ අර අනිත් හැමෝටම ලස්සන ඊමේල් එකක් දීලා ආයතනයේ පිළිවෙලට මැනේජ් කරගන්න උදව්වක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේ රටටත් උදව්වක් කරන්නේ ඔබ ඔබේ ව්‍යාපාරයේ ආදායමත් වැඩි කරගන්න. හොඳයි. වැඩි කතා නැහැ. අපි යන්න යනවා අඩියෙන් අඩිය නැත්තම් ස්ටෙප් එකකින් ස්ටෙප් එකට. කොහොමද ඔබේ ව්‍යාපාරයට ඒ ලස්සන ඊමේල් ඇඩ්‍රස් එක හදාගන්නේ? ඒ කියන්නේ ඔබේ කම්පැනි ඩොමේන් එක අපි අර ගිය සතියේ ගත්ත ඩොමේන් එකම දාලා info@ නැත්තම් ඔබේ නම @ ඔබේ කම්පැනි එකේ ඩොමේන් එක එක්ක කොහොමද ඊමේල් ඇඩ්‍රස් එක හදන්නේ කියලා අපි ස්ටෙප් බයි ස්ටෙප් දැන් කතා කරමු. හොඳයි. අපි දැන් බලන්න යනවා කොහොමද ඔබේ ඩොමේන් එකට ඊමේල් ලිපින හදාගන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබට මිලියන ගාණක් අපි ඉතුරු කරලා දෙන්නයි යන්නේ. මතක තියාගන්න මේක ඉතාමත් සරල ක්‍රමයක්. ඔබට මහන්සි වෙන්න නෑ. ගොඩක් වෙලාවට IT කරන අය ඔබට හම්බ වෙන්න එන කට්ටිය මේක ලොකු දෙයක් වගේ කියන්නේ නැති. අද ඔබ ඉගෙන ගන්න යනවා ඉතාමත් පහසු ස්ටෙප්ස් කීපයකින් කොහොමද ඔබේ කම්පැනි එකට ඊමේල් ලිපින හදාගන්නේ කියන එක. හොඳයි අපි පටන් ගමු. මුලින්ම ඔබ කරන්න ඕනේ ඔබ එදා ඩොමේන් එක ගත්ත මේ Pokemon කියන වෙබ් අඩවියට යන්නේක. ඔබ ඩොමේන් එක අරගෙනනේ තියෙන්නේ. අපි ගිය සති වීඩියෝ එකෙන් පෙන්නුවා ඩොමේන් එකක මිලකට කොහොමද ඩොමේන් 3ක් මිලදී ගන්න කියලා. අපි ඒක කරේ Pokemon කියන ඩොමේන් කම්පැනි එකේ නැත්නම් ඩොමේන් විකුණන ආයතනයකින්. අපි මේකෙදි තේරුම් ගන්න අවශ්‍ය දේවල් කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔබට ඔබේ බිස්නස් එකට ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්න ඔබට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ඩොමේන් එකක්. දැන් ඔබ ඒක අරන් තියෙන්නේ. ඒ වගේම ඔබට අවශ්‍ය වෙනවා DNS මැනේජ් කරන්න තැන. DNS මැනේජ් කරනවා කියලා කියන්නේ දැන් ඔබේ ඩොමේන් එක එක සර්විසස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊමේල් යවන්න පාවිච්චි කරන්න පුළුවන්, වෙබ් අඩවියක් හොස්ට් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් ඔබට ඩොකියුමන්ට්ස් ටික මැනේජ් කරන්න පොඩි ඩොකියුමන්ට් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා නම් ඒකට ඩොමේන් එකෙන් කොටසක් කරලා දෙන්න පුළුවන්. නැත්නම් ඔබ දැකලා ඇති සමහර ඩොමේන් වල තියෙනවා abc.com අන්න ඒ වගේ ඉස්සරහට පොඩි පොඩි සබ් ඩොමේන් කඩන්න ඕන වෙනවා වෙන්න පුළුවන්. මොනවා හරි දේවල් කරන්න. දැන් මේ දේවල් කරනකොට මේ දේවල් කොහරි රෙකෝඩ් වෙන්න ඕනේනේ. ඒ කියන්නේ මේ ඩොමේන් එකත් එක්ක කරන ඔබ අලුත් අත්හදා බැලීම් තැනක රෙකෝඩ් වෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ DNS කියන එක. ඒ කියන්නේ domain name service. ඒ කියන්නේ ඒකෙදි වෙන්නේ ඔබ එක එක services පාවිච්චි කරන්න. එක email වෙන්න පුළුවන්. එක services පාවිච්චි කරන්න ඔබ එක තැනක මේ රෙකෝඩ්ස් ටික තියාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ ඩොමේන් එකට අපි ඩොමේන් එකට අවවාද දෙනවා. නැත්නම් අපි ඩොමේන් එකට කියනවා මෙන්න මේ රික්වෙස්ට් එක ආවොත්. ඒ කියන්නේ ඔබට ඊමේල් එකක් ආවොත් මෙන්න මේ ඊමේල් ලිපිනයකින් මෙතනට යවන්න. නැත්නම් අපේ ඊමේල් ෆැසිලිටි එක මැනේජ් කරන්නේ මෙන්න මේ කම්පැනි එක. අපේ වෙබ් අඩවියේ තියෙන මෙන්න මේ සර්වර් එකේ නැත්නම් මෙන්න මේ කම්පියුටර් එකේ. අන්න ඒ වගේ ইনফර්මේෂන් මැනේජ් කරන තැන තමයි අපි කියන්නේ DNS කියලා. ඉතින් ඔන්න ඔය දෙවෙනි එක තමයි අපිට DNS මැනේජ් කරන්න තැනක් ඕනේ. තුන්වෙනි එක තමයි අපිට ඊමේල් ප්ලැට්ෆෝම් එක ඕනේ. ඒ කියන්නේ අපි අර Gmail වගේ, Yahoo වගේ ඒ වගේ කම්පැනි එකක ඊමේල්, ඒ කියන්නේ ඒවත් ඊමේල් ප්ලැට්ෆෝම්ස්. දැන් Gmail එක ගැන අපි ඉස්සෙල්ලා කතා කරා. ඒක වියදම ගැන කතා කරා. ඔබටම ඔබේ ඩොමේන් එකෙන් කොහොමද ඒ වියදම, ඒ කියන්නේ ඔබ ඔබේම ඩොමේන් එක හොස්ට් කරනවා නම් Gmail එකේ යන වියදම අපි බැලුවා. දැන් අද බලන්න යන්නේ දැන් ඔබ ඒ වගේම ඊට වඩා ගොඩාක් ෆැසිලිටිස් තියෙන අන්ලිමිටඩ් කැපැසිටි එකක් තියෙන හැම ඊමේල් ඇඩ්‍රස් එකකටම අන්ලිමිටඩ් කැපැසිටි එකක් දෙන ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් 1000ක් හදන්න පුළුවන් ආයතනයක එක්ක තමයි ඔබ එකතු වෙන්න යන්නේ. ඉතින් මේක totally free. ඉතින් මේ වීඩියෝ එක බලන කාලේ මම 2012 ඉඳන් මේක පාවිච්චි කරන මේ platform එක. ඉතින් ඔබට මේක මම දෙන්නේ ඔබේ ව්‍යාපාරය ගොඩනගන්න තියෙන ආසාව නිසා. ඉතින් මේ ගොඩනගන්න උදව් වෙන්න තියෙන ආසාව නිසා. හොඳයි. අපි යන් පළවෙනි දේ අපේ ඩොමේන් මැනේජ් කරන තැනට. හොඳයි. දැන් මම ඉන්නේ Pokemon domain එකේ. ඔබට පේනවා Pokemon domains. එතන මේ sign in කියන බටන් එක මත ක්ලික් කරන්න තියෙන්නේ ඔබට. එතකොට මෙතන username එකයි password එකයි අහනවා. මම username එක මගේ දෙනවා. ඒ වගේම මගේ password එක මෙතන දෙනවා. password එක උඩ පේනවා. ඊට පස්සේ මම login කියන බටන් එක මත ක්ලික් කරනවා. දැන් ඔබට පේනවා ඇති මේ වෙබ් අඩවියේ මගේ username password මම කියන්නේ ගිය සතියේ ඔබ ඉගෙන ගත්තා කොහොමද මේ වෙබ් අඩවියේ domain එක මිලදී ගන්න කියලා. username password දුන්නාට පස්සේ ඔබ මේ වගේ domain management ඩොමේන් මැනේජ්මන්ට් කිව්වේ මේ ඩොමේන් මැනේජ් කරන තැනකට ඔබව ගෙනල්ලා තියෙනවා. දැන් මගේ මේ account එකේ ඩොමේන් 15ක් තියෙනවා. නමුත් ඔබගේ මේ වෙලාවේ සමහරට එක ඩොමේන් එකක් හෝ ඩොමේන් 3ක් මේ වෙලාවේ ඇති. මොකද අපි කියලා දුන්නා ගිය සතියේ කොහොමද එක ඩොමේන් එකක මිලට, ඒ කියන්නේ ඩොමේන් රුපියල් ඩොලර් 9ක් වගේ මිලකට ඩොමේන් 3ක් නැත්නම් ඩොලර් 12ක් වගේ මිලකට ඩොමේන් හොඳ ඩොමේන් 3ක් මිලදී ගන්න කොහොමද කියලා. අද අපි
මේ ඊමේල් ඇඩ්‍රස් ඊමේල් ඇඩ්‍රස් හදන්න යන්නේ ඩොක්ටර් ජේම්ස් කියන ඩොමේන් නාමට එකතන්න ඩොමේන් එකට. ඉතින් අපි මොකද මුලින්ම කරන්න ඕනේ මේ ඩොක්ටර් ජේම්ස් කියන එක කොපි කරගෙන ඔබ අලුත් ටැබ් එකක් ඕපන් කරගන්න ඔබේ කම්පියුටර් එකේ. එතන ටයිප් කරන්න connect.yandex.com. එතන මේ yandex කියලා කියන්නේ Google වගේ සමාගමක්. ඒක එක රටවල් වල දැන් Google කියන්නේ ඇමරිකන් සමාගමක් වගේ yandex කියන්නේ රුසියාවේ සමාගමක්. චීනෙත් ඒ වගේ සමාගම් තියෙනවා. එතකොට මේ yandex කියන සමාගම තමයි ලෝකයේ ඒ Google වගේම ගොඩක් ප්‍රසිද්ධ සමාගමක්. මේක ගොඩක් සිකියුරිටි අතින් ගොඩක් හොඳ. ඒ වගේම ගොඩක් සේවා තියෙන ආයතනයක්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා මේ වගේ ෆැසිලිටිස් ෆ්‍රී දෙන්න ඒ ආයතන වලට තියෙන හැකියාව මොකක්ද කියලා. අපි ඒකෙන් ඒගොල්ලන්ට තියෙන ලාභය මොකක්ද කියලා අපි කතා කරා. ඉතින් මේ yandex කියන ආයතනයට ඔබේ ඩොමේන් එක ලින්ක් කරනවා ඒගොල්ලන්ගේ ඊමේල් ෆැසිලිටි එක ලබා ගන්න. මම කියවනේ ඉස්සෙල්ලා DNS කියන ක්‍රමය අපි පාවිච්චි කරනවා කියලා. කියන්නේ DNS හරහා තමයි අපි මේ yandex එකට අපි මේක බාර දෙන්නේ. ඉතින් ඔබ connect.yandex.com කියලා ටයිප් කරලා ගියාම ඔබට පේනවා free email cloud storage more on your domain කියලා. ඔබ ඒක මත ක්ලික් කරන්න. මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔබට පේනවා මෙන්න මේ වගේ ඩෑෂ්බෝඩ් එකක්. ඔබ කළ යුත්තේ මේ ඔබට කැමති නම් මේ ඔක්කොම කියවන්න පුළුවන්. මොකද මේගොල්ලෝ දෙන ෆ්‍රී සර්විසස් ඔක්කොම ගැන මෙතන විස්තර කරලා තියෙනවා. මේ උඩ තියෙන ඔබට try out කියලා ඉවරලා බටන් එකක්. මේ try out කියලා කිව්වට ඇත්තට මේක try කරන්න හම්බ වෙන එකක් විතරක් නෙමෙයි. මේකෙන් ඔබට email address 1000ක් හදාගන්න පුළුවන්. මම ඔබට කිව්වා වගේ මම මේ වෙනකොට 2012 ඉඳන් මගේ සියලුම ආයතන වලට මේක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම අපේ කස්ටමර්ස්ලාට මේක දීලා තියෙනවා. සමහර ආයතන තියෙනවා අපේ කස්ටමර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට අපි නොමිලේ මේක දීලා තියෙනවා. ඒගොල්ලෝ email address 400 500 පාවිච්චි කරන ආයතන තියෙනවා. ඒ නිසා කිසිසේත්ම බය වෙන්න අවශ්‍ය නැහැ මේක නැති වෙයිද කියලා. මම විශ්වාස කරනවා 2012 ඉඳන් මේගොල්ලෝ කිසිම අඩුපාඩුවක් නැති හොඳ සර්විස් එකක් ලබා දුන්නා. මමත් ඒ සර්විසස් පාවිච්චි කරපු නිසා ඔබට පුළුවන් මේක පාවිච්චි කරන්න. try out කියන බටන් එක මත ක්ලික් කරාම ඔබගෙන් අහනවා login to continue කියලා. දැන් ඔබට login වෙන්න username password එකක් නැහැනේ. ඒ නිසා ඔබ කරන්න ඕනේ register කියන බටන් එක මත ක්ලික් කරන්න. හරි. මුලින්ම මතක තියාගන්න ඕනේ ඔබට මේ ආයතනයෙන් දෙන ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. මොකද හේතුව එතකොට තමයි ඔබට මේ ඩොමේන්ස් ඔක්කොම එක තැනක මැනේජ් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම මගේ නම දෙනවා මුලින්ම. ඊට පස්සේ මගේ දෙවෙනි නම. ඊට පස්සේ මගේ username එක. ඒ කියන්නේ අර Gmail එකක් හදද්දී අපෙන් අහන username එක වගේ මම ඒකට දෙනවා මොකක් හරි username එකක්. යා ඒක දැනටම තරන් කියලා කියනවා. මම මේකට දෙනවා මම CBSL domain කියලා දෙනවා. නැත්නම් මම මේකට ලේසිම දේ තමයි ඔබේ domain එක දෙන්න. .com එක නැතුව මොකද ඒක පාවිච්චි වෙන්නෙම නෑනේ. දැන් මම Dr. James කියන එකේ .com එක නැතුව Dr. James කියලා මගේ username එක දෙනවා. ඊට පස්සේ ඒක available. මොකද හේතුව ඔබ එතකොට ඔබට අමතක වෙන්නේ නැහැ මොකද්ද ඔබ දුන්නේ කියන එක. ඊට පස්සේ මම password එක මම මෙතන password එකක් type කරනවා. මතක තියාගන්නම අවශ්‍යයි මේ password එක. ඊට පස්සේ ඔබේ mobile number එක. මෙන්න මේ mobile number එකට ඔබ දෙන්න ඕනේ +94 කියන number එකත් එක්ක. ඒ කියන්නේ plus අකුරත් එක්ක තමයි මේ mobile number එක ඔබ ලබා දිය යුත්තේ. ඒ කියන්නේ ලංකාව 94 කියලා කියන්නේ ලංකාවට අදාළ country code එක. ඊට පස්සේ ඔබ number එක type කරනකොට බිංදුව නැතුව type කරන්න. මම මගේ නම්බර් එක ටයිප් කරා. මේ නම්බර් එක ඔබට මම මෙතන හයිඩ් කරලා තියෙන්නේ. මොකද කෝල්ස් ගොඩක් එන නිසා. මම මේක confirm number කියන බටන් එක මත ක්ලික් කරාම තප්පර 30ක් ඇතුළත ඔබ මේ ලබා දුන්නු නම්බර් එකට SMS මාර්ගයෙන් ඔබට ඉලක්කම් කීපයක් එනවා. verification code එකක් එනවා. දැන් මට මගේ code එක ආවා. මම මේ code එක දානවා මෙතන. දාලා ඉවරලා මම රෙජිස්ටර් එක දැන් හරියට ඔබ කෝඩ් එක දැම්මම නම් ඔබට රෙජිස්ටර් කියන බටන් එක මත ක්ලික් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රයිවසි පොලිසි එකක් තියෙනවා ඒක ඇක්සෙප්ට් කරන්න. ඊට පස්සේ ඔබට පුළුවන් දැන් ඔබට මෙතන පාස්වර්ඩ් එක සේව් කරන්න අහනවා. ඒක දෙන්න මොකද අමතක වෙන්නේ. දැන් ඔබට මෙතන අහනවා ඔබේ බිස්නස් එකේ නම මොකක්ද කියලා. බිස්නස් එකේ නමක් අපි දැම්මනේ. ඒ බිස්නස් එකේ නමම ඔබ මෙතනට දෙන්න. දැන් මගේ එකේ නම මේ වෙලාවේ මම තෝරගත්තේ Dr. James කියන ඩොමේන් එක නිසා මම ඒ විදිහටම ඒක දෙනවා. Dr. James.
කියලා දීලා මම sign up කියන බටන් එක මත ක්ලික් කරනවා. දැන් ටික වෙලාවකින් මොකද වෙන්නේ? මෙයා browser එක refresh කරලා මාව Yandex Connect කියන සේවාවට පිළිගන්නවා. මම continue කියන බටන් එක එබුවට පස්සේ මෙයා අහනවා people's Yandex form මේ දේවල් ඔක්කොම free services ඒවටවා subscribe වෙන්න කැමතිද? ඔව් කියනවා ඔබ දෙන්න. ඊට පස්සේ මෙතන ඔබ අහනවා මෙතන ඔබෙන් අහනවා තව ඔබත් එක්ක වැඩ කරන කට්ටියට මේකට join වෙන්න ඔබ ඉඩ දෙනවද කියන එක. මේක එච්චර දැන් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒ නිසා මේ invite later කියන එක මත ක්ලික් කරන්න. නැත්නම් ඔබට ටිකක් ලොකු වැඩ ටිකක් තියෙනවා. invite later කියන එක මත ක්ලික් කරන්න. දැන් ඔබෙන් අහනවා මෙන්න මේ services දෙක කොහොමත් ඔබට හම්බ වෙනවා. Yandex mail කියන එක තමයි අපි ගොඩක්ම බලාපොරොත්තු සේවාව. අපි continue කියන බටන් එක මත ක්ලික්. දැන් ඔබ ඒ ඔක්කොම සම්පූර්ණ කරාට පස්සේ ඔබට මෙන්න මේ වගේ පිටුවක් ඔබට හම්බ වෙනවා. නිකන් හරි කලාතුරකින් ඔබ අලුතෙන්ම මේකට log වෙන නිසා මේක සුදු පාට පිටුවක් පෙන්නනවා නම් ඔබ Google Chrome එක open කරලා මොකද කරන්න ඕනේ අර Dr. James ඔබ දුන්නු නැත්නම් ඔබ username එකයි ඔබේ password එකයි ගහන්න connect.yandex.com කියන ස්ථානයේ නැත්නම් ඔබ එතනට ගිහිල්ලා ඒ username එකයි password එක දුන්නාම ඔබට මෙන්න මේ වගේ පිටුවකට එන්න පුළුවන්. ඔබ නිතර පාවිච්චි කරන browser එකකින් කරනවා නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. දැන් මේ වගේ ගොඩාක් දේවල් ඔබ දැක්කට බය වෙන්න එපා, කලබල වෙන්න එපා. ඔබ කළ යුතු පළවෙනි දේ තමයි දැන් ඔබේ කම්පැනි එකට ඊමේල් ඇඩ්‍රස් 1000ක් හදන්න පුළුවන් කියලා මම කියවනේ. ඒ විතරක් නෙවෙයි මම ඔබට තව රහසක් කියන්නවා. ඔබ මේ account එක හැදුවට පස්සේ ඔබට මේක ඇතුළට තව කම්පැනිස් ලොකු ප්‍රමාණයක් 20ක් වුණත් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඩොමේන් 20ක් වුණත් ඔබට හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ Dr. James එකටත් ඔබ ඊමේල් 1000ක් හදා ගන්නවා. abc.com කියන එකටත් ඊමේල් 1000ක් හදා ගන්නවා. මේ ඔක්කොම ඔබට පුළුවන් මේක ඇතුළෙම කරගන්න. ඉතින් ඒක කරන්න ලබා දෙන platform එකට අපි කියන්නේ admin tool කියලා. ඔබ මොකද්ද කර යුත්තේ මේ admin tool කියන එක මත ක්ලික් කරන්න අවශ්‍යයි. හොඳයි. දැන් ඔබට මෙන්න මේ වගේ කොටසක් තමයි පේන්නේ. හැබැයි මේ කොටස පෙවුනට ඔබට පේනවා ඔබගේ දැන්ට තියෙන නම yandex.true කියන නමින් තමයි තියෙන්නේ. කියන්නේ රෂියා කියන නමින්. හැබැයි කොහොමද ඔබ දැන් මේකට ඩොමේන් එකක් එකතු කරන්නේ? ඒ කියන්නේ ඔබේ කම්පැනියේ ඩොමේන්ස් ඕන තරම් තියෙන්න පුළුවන්. ඉතින් අපි බලමු පළවෙනිටම එක ඩොමේන් එකක් කොහොමද ඇඩ් කරන්නේ. ඔබ කල යුත්තේ මේ යටම තියෙනවා ඔබට පේනවා ඩොමේන්ස් කියලා එකක්. ඒක මත ක්ලික් කරන්න. ඒක මත ක්ලික් කරාම මෙන්න මේ වගේ කොටසක් ඔබට පේනවා. ඒක empty කියලා පේන්නේ. වෙන කිසිම දෙයක් ඔබ දැනගත යුතු නැහැ. මම මේ කියන දේ විතරයි කළ යුත්තේ. මුලින්ම ඔබ මේ add domain කියන එක මත ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔබෙන් අහනවා අලුත් domain එක මොකක්ද කියලා. ඔබ කළ යුත්තේ ඔබ අර copy කරගෙන ආවනේ දැන් Dr. James කියලා. දැන් ඔබේ domain එක Dr. James නේ. ඔබ මේක copy කරගෙන තියෙන්නේ. ඔබ ඒක ඇවිල්ලා මෙතනට paste කරන්න. මතක තියාගන්න මෙතන හිස්තැන් තියෙන්න බෑ. ඉස්සරහත් හිස්තැන් තියෙන්න බෑ. ඔබ මේක www කියලා කොපි කරන් ආවනම් ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක හැදෙන්න යන්නේ info@www.drjames කියලා. ඒක පරණ ක්‍රමයක්. ඒක නිසා ඔබ මෙතනට www මුකුත් නැතුව drjames.com කියන එක විතරක් දාන්න ඕනේ. ඒතර ඔබ හිතයි ඒතර www ඒක වෙනම කතාවක්. ඒක වෙබ්සයිට් එකක් හදද්දී විතරක් අවශ්‍ය එකක්. අපි එදාට ඒක කතා කරමු. මතක තියාගන්න. අපි e-commerce වෙබ්සයිට් එකක් මුලින්ම හදන්නේ කොහොමද කියන එකත් එක කෝඩින් එකක් නැතුව කොහොමද වෙබ්සයිට් එක හදාගන්නේ කියන එකත් අපි කතා කරන්න යනවා. අපි දැන් මොකද කරන්නේ domain.drjames.com කියන එක දාලා අපි මොකද කරන්නේ add කියන එක ඔබනවා. ක්ලික් මත ක්ලික් කරනවා. දැන් ඔන්න ඔබ බය වෙයි. අම්මෝ මේ මොනවද meta tags කියන්නේ html file කියන්නේ DNS කියන්නේ මේ මොනවද මේ කියලා ඔබ බය වෙන්න එපා. කිසිම දෙයක් බය වෙන්න අවශ්‍ය නැහැ. මම මේකෙන් එකට පැහැදිලි කරන්න යන්නේ. ඔබ යන්න ඕනේ මේ DNS කියන ටැබ් එක මතට. හරි. දැන් මේ ටික හොඳට බලා ගන්න. මෙයා අපිට කියනවා මම ඔබට කිව්වනේ ඔයාට අපේ platform එක පාවිච්චි කරන්න ඕන නම් ඔයාගේ domain එකට මෙන්න මේ text file එක ගිහිල්ලා දාන්න. ඒ කියන්නේ දැන් වැඩේ තියෙන Yandex කියන company එක දන්නේ නැහැ Dr. James කියන එක ඇත්තටම ඔබට අයිතිද නැද්ද කියලා. ඇයි ඒ? දැන් ඔබට පුළුවන් එහෙම නැත්තම් ලෝකේ ඕනම company එක Microsoft එකේ domain එක මෙතනට දාලා ඉවරලා info@microsoft කියලා හදාගන්න. ඒක කරන්න බෑනේ. එතකොට මේ company අහන ඔබෙන් ඇත්තටම මේකේ හිමිකරුවා ඔයාද කියලා. එතකොට අපි කියන ඔව් අපි කියලා. හැබැයි අපි කොහොමද Yandex company එකට කියන්නේ මේ domain එකේ අපි ඇත්තම හිමිකරුවා අපි කියලා. ඒක verify කරගන්න. ඇත්තම හිමිකරුවා හොයාගන්න. මේගොල්ලෝ මොකද කියන්නේ? ඒගොල්ලෝ කියන DNS record එකක්. ඒ කියන්නේ මං කිව්වර කලින් DNS record එකක් දාන්න text record එකක්. මෙන්න මේ unique number එක. ඒතර ඔබ මොකද කරන්න අවශ්‍ය නැහැ. copy කරගන්න මේක මම මේ කියන එකම කරන්න copy කරගන්න සම්පූර්ණයෙන්ම යන්න ඔබේ domain එකට pokban domains
ගිහිල්ලා ඔබට මෙතන පෙන්නනවා DNS රෙකෝඩ් කියලා. ඒ කියන්නේ දැන් ඔබ මේ ඩොක්ටර් ජේම්ස් කියන එක කියන ඔබේ ඩොමේන් එක නම් ඒකේ මේ මෙතන පෙන්නනවා ඩීටේල්ස් කියලා. ඒක උඩ ක්ලික් කරාම ඔබට මෙන්න මේ වගේ එකක් පොප් අප් වෙනවා. ඒ කියන්නේ මේ වගේ එකක් ඕපන් වෙනවා. ඒක ඕපන් වෙනකොට ටිකක් වෙලා ගනී සමහරට එන්නේ එතන තියෙනවා DNS රෙකෝඩ් කියලා එකක්. නියමයි. දැන් මොකද කරන්නේ? දැන් අපි DNS රෙකෝඩ් එක දාන්නයි යන්නේ. අපි මොකද කරන්නේ? මෙතනට edit කියන තැනට අපි edit කියන එක ක්ලික් කරලා දැන් මෙන්න මෙයා අපෙන් අහනවා රෙකෝඩ් මොන જાතිය රෙකෝඩ් එකක්ද? දැන් බලන්න මෙයා අපිට කියලා තියෙන්නේ ටෙක්ස්ට් රෙකෝඩ් එකක්. එතකොට අපි කරන්න ඕනේ මේක ගියා බය නැතුව ටෙක්ස්ට් රෙකෝඩ් කියන එක සිලෙක්ට් කරා. දැන් මෙයා අහනවා අපේ host කවුද කියලා. host කවුද කියන එකේ කියන්නේ මේක ඉස්සරහට එන්න ඕනේ මොකක්ද කියන එක. මතක තියාගන්න ඒක ඉස්සරහට මොකුත් එන්න ඕනේ නැහැ. මොකද හේතුව අපේ ඩොමේන් එක මෙයා කියනවා මේක දාන්න ඕනේ ප්ලේන් ඩොමේන් එකට කියලා. මේ ඉස්සරහට කිසිම දෙයක් දාන්න අවශ්‍ය නැහැ. මොකද අපි දුන්නේ ප්ලේන් ඩොමේන් එක නිසා. ඔබ මෙතන මොකුත් දාන්න අවශ්‍ය නැහැ. ආන්සර් කියන තැනට අර කොපි කරන් ආපු මෙන්න මේ මෙතන තිබුණු ඒ කොපි කරන් ආපු එක මෙතනට දාන්න. දාලා ඔබට වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. ඇඩ් කියන එක මත ක්ලික් කරන්න. හරිද? දැන් ඔබ මොකද කරේ? දැන් බලන්න. දැන් ඔබ මේකට ටෙක්ස්ට් රෙකෝඩ් එකක් ඇඩ් කරා. දැන් මේක ඇතුළට ටෙක්ස්ට් රෙකෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ 7ක් තිබ්බ එක 8ක් වුණා. තේරුණාද? දැන් ඔබ මේ පල්ලෙහාට ගියොත් බලා ගන්න පුළුවන්. ඔබ ටෙක්ස්ට් රෙකෝඩ් එකක් දැම්මා. ඔබේ .com ඩොමේන් එකටම මෙන්න index එකෙන් දුන්නා. හරි. සමහර වෙලාවට DNS කියන එක ඇක්ටිව් වෙන්න පැය 72ක් ගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ රෙකෝඩ් එක දැම්මට ඒක ලෝකේ හැමතැනම රවුටර්ස් හරහා අප්ඩේට් වෙන්න අවශ්‍යයිනේ. ඒක වෙනම ටෙක්නිකල් පාඩමක්. ඒක වෙන කවුරු ඔබට කියලා දෙයි. ඒකට පැය 72ක් යන්න පුළුවන්. නැත්නම් ඉතාමත් ඉක්මනින් මේක වෙන්නත් පුළුවන්. ඉතාමත් ඉක්මනින් මේ අප්ඩේට් වෙන්නත් පුළුවන්. ඔබ .lk ඩොමේන් එකක් ගත්තා නම් මතක තියාගන්න. .lk පෝර්ටල් එකට ගිහිල්ලා ඔබ මේ දේවල් කරනවා නම් ඒක මැනුවලි තමයි ඒගොල්ලෝ අප්ඩේට් කරන්නේ. එතකොට ඔබ මේක දැම්මා කියලා ඒ වෙලාවෙම ඇක්ටිව් වෙන්නේ නැහැ. ඒක කෙනෙක් මැනුවලි බලලා පැය භාගයක් ඔය කාල සීමාවක් තුල ඒක බලලා ඒක අප්‍රූව් කරාට පස්සේ තමයි මේක ඇක්ටිව් වෙන්නේ. අන්න ඒ නිසායි අපි මෙතනට .lk ඩොමේන් එකක් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක පෙන්වුවේ නැත්නම් මොකද ඒක කාල සීමාවක් යන නිසා ඔබට ගොඩාක් කැමති නම් .lk ඩොමේන් එකක් රෙජිස්ටර් කරගන්නේ කොහොමද? ඒ වගේ මේකට කොහොමද ඊමේල් ඇඩ්‍රස් හදාගන්නේ? අන්න ඒ වගේ පාඩමක් ඔබට අවශ්‍යයි නම් කමෙන්ට් කරන්න නැත්නම් ප්‍රශ්න අහන්න. අපි ඒක ඔබට පෙන්නන්නම්. හොඳයි. දැන් ඔබට පේනවා දැන්ට ඔබ ඒ අවශ්‍ය ඩොමේන් එක දාලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ වෙනකොට රවුටර්ස් ඔක්කොම මේ අප්ඩේට් වෙලා ඇති කියලා. ඒක බලන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා. රවුටර්ස් ඇක්ටිව් අප්ඩේට් වෙලාද තියෙන්නේ කියලා. නමුත් මම එච්චර දුර යන්නේ නැහැ. එච්චර දුර මම ඔබව ගෙනියන්නේ නැහැ. නිකන් අපි ටෙස්ට් කරලා බලමු. ඒක අප්ඩේට් වෙලාද තියෙන්නේ කියලා. ඒක හොඳම දේ තමයි ඔබ මෙතන චෙක් කියන බටන් එක මත ක්ලික් කරන්න. ඔබට පේනවා ඇති තුන්වෙනි එක මේගොල්ලොත් කියනවා දවස් 3ක්වත් ඉන්න කියලා. නමුත් සාමාන්‍යයෙන් මගේ අත්දැකීම අනුව කලාතුරකින් ඇරෙන්න සාමාන්‍ය විනාඩි 10ක් වගේ 15ක් වගේ ඇතුළත .com domains අප්ඩේට් වෙනවා. හැබැයි ඒක නියමයක් නෙමෙයි. ඇත්තම කතාව කිව්වොත් පැය 72ක් තමයි නියමිත කාලය. ඉතින් අපි චෙක් කියන බටන් එක ඔබමු මේ වීඩියෝ එකේ අපි ඉස්සරහට යන්න ඕන නිසා. චෙක් කරද්දී ඇත්තටම බලන්න දැන් මෙයා රික්වෙස්ට් එකක් යවනවා. Yandex කියන කම්පැනි රික්වෙස්ට් එකක් යවනවා. කාටද? අර ඩොමේන් කම්පැනි එකේ ඒ අදාළ ඩොමේන් එක තියෙන තැනට යවලා බලනවා ඇත්තටම එතන අර දුන්නු මෙන්න මේ රෙකෝඩ් එක තියෙනවද කියන එක. එයා බලන්නේ මේ රෙකෝඩ් එක හම්බ වෙනවද කියලා. දැන් බලන්න එයා තාම චෙක් කරන ගමන් ඉන්නේ. තාම මේ ඩොමේන් එක එතනට ඇක්ටිව් වෙලා නැහැ. දැන් ඔන්න බලන්න මට SMS එකක් ආවා. මේ ඩොමේන් එක ටෙක්ස්ට් රෙකෝඩ් එක හම්බුණා. දැන් අපි දන්නවා ඔයා තමයි නියම ඕන කියන එක දන්නවා කියලා. එයා ඒක වෙරිෆයි කරගත්ත ගමන්ම මෙන්න මේ වගේ පිටුවකට ඔටෝමැටිකලි ගේනවා. ඉතින් සමහරට මේකට කාලයක් ගත වෙන්න පුළුවන්. බ්‍රවුසර් එක ඕෆ් කරලා ඔබ ගියොත් බය වෙන්න දෙයක් නැහැ. ආයෙ එන්න ඕනේ connect.yandex.com එකට ඇවිල්ලා ඔබේ username password දෙන්න ඕනේ. දැන් Yandex කියන නැත්තම් email platform එක දන්නවා මේ domain එක ඇත්තම හිමිකරුවා මමයි කියන එක. දැන් එයා මොකද කියන්නේ? හරි. දැන් email facility එකක් පාවිච්චි කරන්න පුංචි දේවල් අවශ්‍යයි. security තියෙන්න ඕනේ. ඒ වගේම MX record mail exchange කරගන්න යවන්නයි ලබා ගන්නයි ඒ authority එක මෙයාට දැන් පාවිච්චි දැන් ඔබට පේනවා ඔබ domain panel එකට ගියාම මේ MX record කියන එක තාමත් තියෙන POG button එකේ. ඒ කියන්නේ මේ email යැවීමේ සහ ලැබීමේ හැකියාව තාමත් manage කරන්නේ POG button එක. නමුත් දැන් Yandex එක කියනවා මෙතනින් පස්සේ අපිට ඒක දෙන්න. අපි manage කරන්න. ඉතින් අන්න ඒ වගේ පුංචි records තියෙනවා. ඔබ කිසිම දෙයක් බය වෙන්න අවශ්‍ය නැහැ. දැන් මෙයා කියනවා මේ මේල් කියන host එක
සීනේම් රෙකෝඩ්ඩයක් අර අපි කිව්ව ටෙක්ස්ට් රෙකෝඩ් අනම්මන තියෙන සීනේම් රෙකෝඩ්ඩයක් හදන්න මෙන්න මේකට කියලා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් mail.drjames.com කියලා ටයිප් කරොත් Google එකේ නැත්නම් මේ browser එකේ automatically mail login එකට එන්න කියලා. ඒතකොට ඔයගොල්ලෝ වැඩ කරන කට්ටියට ලේසියිනේ. වැඩ කරන කට්ටියට mail.drjames.com කියන email address එක තමයි ඔබ දෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ email වලට login වෙන්න. ඉතින් අන්න ඒකයි මේ පළවෙනි එකෙන් කියන්නේ. එතකොට මේ ඒ වගේම තව MX record කියන්නේ මොකක්ද කියලා මම කතා කරා. තව text record එකක් තියෙනවා ආරක්ෂාව සම්බන්ධ. ඒ වගේම domain key එකක් තියෙනවා. මේකත් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍යයි. ඒ කියන්නේ authentications වලට mail එහෙට මෙහෙට යනකොට මේ ඇත්තම ඕනගෙන්ද ආවේ නැත්තේ කියන එක අනිත් දැන් අපි හිතමු ඔබ මේ email එකෙන් Gmail එකකට email එකක් යවනවා. යවනකොට ඒ Gmail එක බලනවා මේ ඇත්තම මිනිස්සයාද නැත්නම් ඇත්තම domain එකේ ඕනද නැත්නම් මේ ඇත්තම කෙනාගෙන්ද මේ email එක එන්නේ කියලා බලාගන්න. ඒගොල්ලෝ අතර communicate කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ security systems තියෙනවා. ඒවට අවශ්‍ය records ටික තමයි මේ තියෙන්නේ. හරිම පහසුයි ඔබට කරන්න තියෙන්නේ copy paste කිරීමක් මෙතනින් පස්සේ. ඔන්න පළවෙනියට මම සමහරට ඔබට මෙතන 4ක් පෙන්වන්නේ නැහැ. 3යි පෙන්වන්නේ. ගැටලුවක් කරගන්න එපා. ඒ නිසා පෙන්වන ටික ඔබ අරකට දාන්න විතරයි තියෙන්නේ. පළවෙනියටම අපි දාන්න ඕනේ CNAME record එකක් හදන්න ඕනේ. ඒ නිසා ඔබ Pogban domain එකට යන්න. මෙතනින් ගිහිල්ලා ඊට පස්සේ ඔබ edit DNS record වල edit කියන තැනට යන්න. ගිහිල්ලා මෙතන CNAME කියන එක උඩ click කරන්න. ක්ලික් කරලා එයා කියනවා host එක විදියට දාන්න ඕනේ mail කියලා. මේ මතක තියාගන්න කිස්තැන් නැතුව මේක type වෙන්න ඕනේ. එතකොට host එක තමයි mail. මම මේක දෙපැත්තෙම හිස්තැන් අයින් කරා. එතකොට mail.drjames.com කියන එකට answer එක වෙන්න ඕනේ. මෙයා කියනවා answer එක තමයි record value එක. මෙන්න මේක. මේ තිත නැතුව ඔබ copy කරත් තිතත් එක්ක copy කරත් ප්‍රශ්නයක් නැහැ. තිත නැතුව තමයි මම copy කරන්නේ. මොකද automatically මේ system මේ තිත දාගන්නවා. ඉතින් මම මොකද කරේ? mail කියන එක මෙතනින් copy කරා. record කියන එක copy කරා. mail කියන එක මෙතනට දැම්මා. answer කියන එකට මම record කියන එක දාලා add කරා. දැන් ඔන්න පළවෙනි record එක දැන්. හරි. ඊට පස්සේ මම දෙවෙනි record එක. දෙවෙනි record මොකද? MX record එක. MX record එක එයා කියන priority එකක් තියෙනවා. දැක්කද සමහර records වලට එක එක දේවල් තියෙනවා. හැබැයි ඔබ දැක්කා ඉස්සල්ලා මේ MX record දෙකක් දැන්ටමත් තියෙනවා. තේරුණාද? එතකොට ඔබට පුළුවන් බය නැතුව අනවශ්‍ය දැන් ඔබ අලුතෙන් MX record එකක් දාන නිසා මේ MX record වලදී විතරයි මේක අදාළ වෙන්නේ. ඔබට පුළුවන් මේ දෙක delete කරන්න. මොකද හේතුව මෙතනින් පස්සේ ඔබේ mails manage කරන්නනේ mail exchange partner වෙන්නේ index එක නිසා. ඔබ මොකද කරන්න ඕනේ? දැන් මේකෙදි at කියන්නේ root domain එක. root domain එක කියන්නේ ඔබ මෙතන මුකුත් type කරන්න අවශ්‍ය නැහැ. නැත්නම් at කියලා දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ at කියලා දැම්මම එකක් ගැටලුවක් නැහැ. ඊට පස්සේ ආ කියනවා mail exchange partner විදියට mx.index.net කියන එක දාන්න කියලා. අපි මොකද කරන්නේ answer කියන එකට ඒක ගෙනල්ලා දාලා add කරනවා. දැන් මෙයා error එකක් පෙන්නනවා. හරිද? CNAME root domain කියන එක මෙයා කියනවා. මොකද ඔබට පේනවා ඇති මේ මෙතන මෙයා කියලා තියෙනවා ඔබට blank එකක් විදියට තියන්න ඔබට මේ MX record එකක් දානකොට කියන එක. දැන් අපිට මට සමායින මම MX record කියන එකට වෙන එකක් ක්ලික් කරලා තියෙනවා. අපි MX record mail exchange record ඊට පස්සේ host එක විදියට මේ මම මෙතනින් copy කරන් ආපු එක දැම්මා. ඉතින් මම වේගෙන් යනවා නම් පොඩ්ඩක් මේක post කර ඔබට බලන්න පුළුවන් වීඩියෝ එක අපි host කරාට පස්සේ. ඒ නිසා මොකද කොහොමද ඔබට Zoom එකේ මේ වෙලාවේ මේක කරන්න අමාරු නිසා මේ වීඩියෝ එක ඔබට මේත් එක්කම තව විනාඩි කිහිපයකින් මේ වැඩසටහන ඉවරුනහම Facebook එකේ බලා ගන්න පුළුවන්. එතකොට අපිට මීට වඩා හොඳ quality එකට මේක post කර ටිකෙන් ටිකට මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔබ මොකද කරන්නේ? MX record එක දාන්නයි යන්නේ. MX record එකේ මුලින් එයා කියන add කියලා අපි ඒක add කියන එක දැම්මා. ඊට පස්සේ එයාගේ record එක විදියට මම මෙතනින් copy කරගෙන ආවා. ඒ record එක මම දැම්මා. දාලා priority කියන එකක් ගන්න දැක්කද ඉස්සෙල්ලා හැම එකෙදි මේක off වෙලා තිබුණේ දැන් priority. ඒ කියන්නේ exchange partnersලා කීප දෙනෙක් හිටියොත් මෙයාට දෙන්න ඕනේ priority එක මොකක්ද කියන එක. මෙයාට දෙන්න ඕනේ 10 කියන priority එක. මේ exchange එක මේ DNS එකට අවශ්‍ය priority එක මේක. ඊට පස්සේ ඔබට පුළුවන් මේක add කරන්න. එතකොට automatically දැන් බලන්න MX record එක doxgem එක මෙතනින් පස්සේ manage කරන්නේ index කියන එක කියලා අපි දුන්නා. ඊට පස්සේ මෙයා කියනවා තව text record එකක් දාන්න. එතකොට අපි ඇට් එක කොහොමද අපිට copy කරන්න අවශ්‍ය නැනේ. අපි මෙතනට ආවා. මේක copy කරගත්තා. copy කරගෙන මෙතනින් select කරනවා text කියන එක. මොකද ඒක text record එකක් දෙන්න තියෙන්නේ. මෙතන අපි blank හරි නැත්නම් at හරි අපිට දෙන්න පුළුවන්. answer එක විදිහට අපි අර copy කරන් ආපු එක දාලා අපි add කියන එක ඔබනවා.
ඊට පස්සේ තව එකයි අපිට දෙන්න තියෙන්නේ මෙන්න මේ මේල් ඩොමේන් කී. මේක අත්‍යවශ්‍යයි. සමහරට ඔබ මේක පෙන්වුවේ නැතත් මේක අත්‍යවශ්‍යයි. සමහර වෙලාවට අත්‍යවශ්‍යයි කියන ඔබට මෙතන පැනල් එකේ පෙන්වුවේ නැත්තම් ගැටලුවක් නැහැ. පෙන්වුවොත් අනිවාර්යෙන් ඒක දාන්න. එතකොට ඔබ ඩොමේන් මෙන්න මේක කොපි කරගත්තා. ඇවිල්ලා දැන් ඒ ටෙක්ස්ට් රෙකෝඩ් එකක් අපිට දාන්න තියෙන්නේ. බලන්න මෙතන ටෙක්ස්ට් රෙකෝඩ් එකක් අපිට දාන්න තියෙන්නේ. ඔබ ටෙක්ස්ට් කියන එක සිලෙක්ට් කරා. හැබැයි දැන් හොස්ට් විදිහට එයා කියනවා මෙන්න මේක දාන්න කියලා. mail.domain key කියන එක දාන්න. domain key එක මොකද්ද? මේ තමයි සම්පූර්ණ එක. ඒක කොපි කරගන්න. ගෙනල්ලා මේ answer කියන තැනට paste කරන්න. ඊට පස්සේ add කරන්න. දැන් ඔබ සියලුම අවශ්‍ය දේවල් කරලා ඉවරයි මේ domain එක පැත්තෙන්. ආයෙ මුකුත් අවශ්‍ය නැහැ. ඔබ දැන් drjames.com කියන මේ Yandex platform එකේ මේ දාන්න ඕනේ ඔක්කොම records ටික දාලා ඉවරයි. දැන් ඔබට තියෙන්නේ මෙතනින් පස්සේ email පාවිච්චි කරන්න. ඔබට මම කියවනේ මේ domain එක verify වුණේ කොහොමද? එයා අපිට text record එකක් දුන්නා දාන්න. ඒක අපි දැම්මට පස්සේ දැන් domain එක active වෙලා තියෙන්නේ. දැන් කොහොමද අපිට අවශ්‍ය දැන් domain එක අපේ email platform එක සම්පූර්ණයෙන් හදලා ඉවරයි. මෙතනින් එහාට තියෙන්නේ ABC වගේ පුංචි වැඩක්. ඒ කියන්නේ දැන් අපිට ඕනේ email address 1000ක්ම හදාගන්න 1000ක්ම හදන්න එපා. මුලින්ම අමතක කරන්නේ password. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදියට හදාන යන්න. ඔබට කවදා හරි ඕනේ වුණොත් email address අලුතෙන් එන අයට වැඩ කරන්න ඔබට තියෙන බය නැතුව ආවා Yandex connect.yandex.com කියන platform එකට ආවා. ඇවිල්ලා අර ඔබ මුලින්ම password එකක් දුන්නනේ මම දුන්නේ Dr. James කියලා. ඒ password username එකයි password එකයි දීලා log වුණාට පස්සේ ඔබට පුළුවන් මේ admin tool කියන තැනට ගියාම මෙන්න මෙතනින් ඔබට domains හදන්න පුළුවන්. දැන් ඔබට පේනවද? ඉස්සල්ලා Yandex කියලා එකක් තමයි පෙන්නුවේ. මෙන්න මෙහෙම එකක් පෙන්නුවේ. හැබැයි දැන් ඔබට පේනවද මට පුළුවන්. ඒ කියන්නේ මේ ඊළඟ ඔක්කොම හැදෙන්න තියෙන ඔක්කොම domains හැදෙන්නේ මෙන්න මේ domain එක යටතේ. ඒ කියන්නේ ඔබට පුළුවන් ඕන දෙයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි පළවෙනි email එක හදමු. ආයතනයකට අවශ්‍ය පළවෙනි email එක මොකද්ද? info එකනේ. info එක හදාගන්න යන්නේ. හදාගන්නයි අපි යන්නේ. ඔබ මොකද කරන්න ඕනේ? මේ add කියන ඔබ ඉන්න ඕනේ කොහෙද? මෙන්න මේ උඩ මේකේ මෙතන උඩ පෙන්නනවා. ඒක රෂියන් භාෂාවෙන් පෙන්නන එක ප්‍රශ්නයක් නෑ. එතනට ගියා. add කියන තැනට ගියා. add the person. ඒ කියන්නේ ඔබගේ දැන් කෙනෙක්ව හදන්නයි යන්නේ. ඒක ඊමේල් එකක් ක්‍රියේට් කරන්නයි යන්නේ. මෙතනින් පුළුවන් අපිට ඩිපාර්ට්මන්ට්ස් හදන්න. අපි හිතමුකෝ ඔබ ඉස්කෝලයක් කියලා finance department, marketing department, teachers, HR department. ඒ වගේ ඩිපාර්ට්මන්ට් හදලා ඒ ඩිපාර්ට්මන්ට් ඇතුළට කට්ටියව දාන්න පුළුවන්. ඔබට ඕන දෙයක් මෙතන කරන්න පුළුවන්. ඒ වගේම එක ඩිපාර්ට්මන්ට් එකක ඉන්න කෙනෙක් තව ඩිපාර්ට්මන්ට් එකකට මාරු කරන්න පුළුවන්. ඩිපාර්ට්මන්ට් අතර ට්‍රාන්ස්ෆර්ස් කරන්න පුළුවන්. හැබැයි මම එච්චර ඒවා ඔබ මේක අත්හදා බලන්න මේක ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න. අද දවසේ මම ඊමේල් එකක් දෙකක් හදන හැටි පෙන්නන්න. add the person ගියා. මෙතන first name එක දාන්න. දැන් අපි හිතමුකෝ මම info එක නෙමෙයි හදන්නේ. මම මුලින්ම මට email එකක් හදා ගන්නවා. මේ ඒක මම හදන්නේ කොහොමද කියලා? මම ඩේවිඩ් මගේ වාසකම බෙන්ජමින්. මගේ middle name එකක් නෑ. job title එක මම කියනවා CEO නැත්නම් අපි නිකන් කියමු HR manager. මේ පිළිවෙලට maintain කරන්න. මට ඕන language එක ඉංග්‍රීසි. මගේ ටයිම් ෆ්‍රේම් එක ඔටෝමැටිකලි අරන් තිබෙන්නේ නැත්නම් මෙතන පොළොන්නරුව ඒ කියන්නේ +35 කියන එක ඔබ සර්ච් කරලා ගන්න අපේ ලංකාවේ ටයිම් සෝන් එක. මගේ බර්ත්ඩේ එක මම මෙතනට දානවා. ඊට පස්සේ මමගේ ජෙන්ඩර් එක මේල්. ඊට පස්සේ මට කැමති එකක් ඉස්සරහට මට ඕනේ david@drjames.com කියලා ඊමේල් ඇඩ්‍රස් එක. ලස්සනයිනේ. ඒ කියන්නේ ඒක මම හදා. ඊට පස්සේ මම පාස්වර්ඩ් එක දානවා. ඒ පාස්වර්ඩ් එක අපව රිපීට් කරනවා. ඊට පස්සේ ඔබට පේනවා ඇති මෙතනින් ඩිපාර්ට්මන්ට් අපි ඩිපාර්ට්මන්ට් හදලා තිබ්බනම් මෙතනට ඇඩ් කරන්න පුළුවන් ඩිපාර්ට්මන්ට්. නැත්නම් ඔබට ඕන දෙයක් කියන්නේ ඩිපාර්ට්මන්ට් අතරේ මෙයාව ඩිපාර්ට්මන්ට් වලට දාන්න නැතුව තියෙනවා නම් මේක නිකන් තියලා ඇඩ් කියන බටන් එක ඔබ. දැන් බලන්න කොච්චර ලේසිද. දැන් මම ඩොමේන් එකක් හදුවා drjames.com කියලා. david@drjames. ඔබ කියයි දැන් මේකට ඊමේල් යනවද කියලා. හොඳයි. මේකට යනවා. ඊට කලින් මම පුංචි වැඩ ටිකක් ඔබට කරලා පෙන්නන්න යනවා. ඒ තමයි ඕගනයිසේෂන් එකේ දැන් මේ Yandex කියන එක කැතයිනේ. අපි මෙතනට logo එකක් දාමු. අපි දැන්ට නිකන් image එකක් අපි කොහෙන් හරි හොයලා දාමු. මේ වගේ image එකක්. මේ logo මේ company logo එක වෙනුවට මේක මම පාවිච්චි කරන්නේ. මම මෙතන set logo කියන තැනට ගිහිල්ලා downloads වලට ගිහිල්ලා මම දැන් download කරගත්තා. ඒක image එකේ size එක මදි කියලා කියනවා.
අපි දැන්ට මොකක් හරි ඒක ඔබ කොහොමද එතනට ගියේ කියලායි මෙන්න මේ ඕගනයිසේෂන් ප්‍රොෆයිල් කියන තැනට යන්න ගිහිල්ලා සෙට් ලෝගෝ කියන තැනින් ඔබට කැමති ලෝගෝ එකක් දෙන්න පුළුවන්. නිකන් මේ වගේ ලෝගෝ එකක් දෙමු. හරි. දැන් ඔබට පේනවද මේකත් මාරුණා. මෙතන ඔබේ කම්පැනි ලෝගෝ එක ඔබට දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. දැන් අපි බලමු මේ Teams කියන තැනට ගියාම ඔබට පුළුවන් Teams ක්‍රියේට් කරලා තියන්න අලුත් Teams ඒ කියන්නේ එක එක අපි කියමු මාකටිං එකේ Teams ඉන්න පුළුවන්. ඒ Teams ටික මෙතන මැනේජ් කරන්න පුළුවන්. ඉතින් ඕන දෙයක් මේ ඔබට මෙතනින් කරන්න පුළුවන්. ඔබට පුද්ගලයෝ ඇඩ් කරනවා නම් මේ උඩ මේකෙන් තමයි ඔබ ඒක කරගන්නේ. දැන් අපි බලමු මේ මේ උඩ තියෙන එක. david@drjames එක වැඩ කරනවාද කියලා. අපි තව ඊමේල් එකක් හදලා ඉමු. මම info එක හදන්නයි යන්නේ. මම මේකට Dr. James කියලාම පාවිච්චි කරනවා. මොකද info එකට මේ අයිතිකාරයෙක් නැති නිසා අනිවාර්යයෙන්ම මේක දාන්න ඕනේ. මම මේ අද ටික පුරවන්නේ නැහැ. මේ ටික හරි පාස් මේ ටික දෙන්න. හැබැයි මෙතන මම info කියලා දානවා. ඊට පස්සේ මම password එකක් දෙනවා. හරි මම ඇඩ් කරනවා. දැන් ඔබේ ඊමේල් ඇඩ්‍රස් දෙකක් ඔබ හදාගත්තා. info එකක් හදාගත්තා. ඔබට පුළුවන් ඕනනම් ඔබට ගිහිල්ලා HR manager ගේ ප්‍රොෆයිල් එක මෙතනින් අප්ඩේට් කරන්න. මම හිතුවා මේක HR manager ගේ ෆොටෝ එක කියලා. ඒක අප්ඩේට් කරන්න පුළුවන්. ලස්සන්ට මේක මුලින් ඉඳන් මැනේජ් කරන්න. එතකොට ඔබට පස්සේ කාලෙකදී ඔබට ලොකු පිරිසක් ඔබේ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරද්දී ෆ්‍රී ඒගොල්ලන්ට පහසුයි මූණවල වලින් කට්ටිය අඳුර ගන්න. හොඳයි. මම මේ නිකන් මේක වීඩියෝවට දැම්මට ඔබ එහෙම කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි මේ Dr. James කියන එකට කොහොමද යන්නේ? දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ. දැන් මම අලුත් බ්‍රවුසර් එකක ඉන්නේ. මම මෙතන ගහනවා mail.drjames.com. මොකද ඔබට මතකද මම අර කිව්වා මේල් කියන එකට මම දැම්ම කියලා. දැන් මම මේකේ ප්‍රෙස් කරාම එයා මාව මොකද කරන්නේ? මෙන්න මේ වගේ තැනකට ගෙනියනවා. දැන් මේක රෂියන් වලින් පෙන්වන්නට බය වෙන්න එපා. මේ යට ඔබට තියෙනවා මේක ලැන්ග්වේජ් එක මාරු කරගන්න. දැන් ඔබ ඉංග්‍රීසි වලට මාරු. හරි. ඔබ ඉංග්‍රීසි යට තියෙනවා මේක. ඔබට මාරු කරගන්න පුළුවන්. මෙතනට දැන් ඔබ දානවා ඔබ හදපු අලුත් ඊමේල් ඇඩ්‍රස් එක david@drjames.com. මේ Google එකට අපි ලොග් වෙන්නෙත් ඔහොමනේ. ඊට පස්සේ ආ පාස්වර්ඩ් එක අපි අර දාපු පාස්වර්ඩ් එක ඊට පස්සේ ලොගින් වෙනවා. පළවෙනි පාරම ලොගින් වෙනකොට මෙන්න මේ වගේ එකක් අහනවා ඔබෙන් complete registration කියලා terms and conditions වලට. දැන් ඔබට වෙල්කම් ඊමේල් එකක් ඇවිල්ලා ඇති නොටිෆිකේෂන් ඔන් කරගන්න කියලා අහනවා. ඒ වගේම ඔබට පුළුවන් Apple දුරකථනයක් පාවිච්චි කරනවා නම් Apple iPhone මේ app එක ඔබට දාගන්න. Android එකක් පාවිච්චි කරනවා නම් Android app එක ඔබට දාගන්න. ඕනම ඒ කියන්නේ ඔබට මේ දෙකම Android App Store Android Play Store එකෙත් App Store එකෙත් මේ app එක වෙන වෙනම තියෙන ඔබට තියෙන Yandex mail කියලා type කරන්න විතරයි. ඒතර ඔබට download කරගන්න පුළුවන්. අපි පළවෙනි email එක යවලා ඒක යනවාද කියලා. මේක ගොඩාක් ඔබට කස්ටමයිස් කරගන්න පුළුවන් ෆැසිලිටීස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔබට කැමති දෙයක් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔබට පේනවාද මෙතන කම්පැනි ලෝගෝ එක මෙතන මේ පෙන්නන්නේ. දැන් අපි ඊමේල් එකක් යවලා බලමු Gmail එකකට. මුලින්ම මම මෙතන ටයිප් කරනවා මගේ Gmail ID එක. මොකද Gmail කියන්නේ ගොඩක් security තියෙන එකක් නිසා මේක Gmail එකට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම අනිත් email platforms වලටත් යනවා. හරි මම මේක දානවා 1 කියලා. මොකද හදිස්සියෙන් මේක ගියේ නැත්නම් මට බලා ගන්න පුළුවන් කොයි වෙලේද මේක ආය සමහරට මේව අප්ඩේට් වෙලා ටිකක් දවස් ඒ කියන්නේ වෙලාවක් යන්න පුළුවන්. ඒ නිසා මම දැනගන්නවා මොන ටෙස්ට් එකද මේ අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මොන වැරද්දද මම හරි මේ නිවැරදි කරලා තියෙන්නේ කියලා පස්සේ අඳුර ගන්න පුළුවන් නිසායි මම මේක පුරුදු වෙලා තියෙන්නේ. ඔබත් පුරුදු වෙන්න ඒ වගේ කියන්නේ ඊළඟ ඊමේල් එක යවනකොට ඔබ වෙන කෙනෙක්ට ඒක ටෙස්ට් 2 කියලා දානවා. එතකොට අපිට පහසුයි. මෙතන අනිවාර්යෙන් බොඩි එක ලියන්න අවශ්‍යයි. නැත්නම් Gmail එකේ හිතනවා මේක ස්පෑම් එකක් කියලා. මම නිකන් බොඩි එක ලියලා මේක සෙන්ඩ් කරනවා. හරි. ඊමේල් එක ගියා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලමු ඊමේල් එක ආවද කියලා. මම ඒකට වෙන බ්‍රවුසර් එකක් ඕපන් කරනවා. මම මගේ Gmail එක ඔබට පෙන්නන්න යනවා. දැන් මම මගේ Gmail එකේ ඉන්නේ. මම යපු ඊමේල් එක තියෙන්නේ මේකේ. මම ඒකට sign in වෙනවා. එයා මගෙන්
notification එකක් ඉල්ලනවා. ඒක මම දෙනවා. ඊට පස්සේ ආ මාව වෙරිෆයි කරලා දැන් ඇතුළට. දැන් ඔන්න බලන්න මගේ පළවෙනි ටෙස්ට් ඊමේල් එක Gmail එකට ඇවිල්ලා තියෙනවා. David Benjamin david@drjames.com එකෙන් ඊමේල් එක ඇවිල්ලා තියෙනවා. මම යවනවා it's work වැඩ කරනවා කියලා මම යවනවා. යවුවට පස්සේ බලමු අපි ඒක හම්බුණාද කියලා. මොකද ඊමේල් වල යවන එකයි එවන එකයි ක්‍රම දෙකකට සිද්ධ වෙන්නේ. යවන එක සිද්ධ වෙන්නේ වෙන platform ඒ කියන්නේ වෙන ක්‍රමවේදයකට එවන එක වෙන ක්‍රමවේදයකට. ඉතින් අපි ඒ නිසා අපි දැන් ඒක reply එක ආවද කියලා බලමු. ඔන්න මට reply එකක් ආවා Gmail එකෙන් it works කියලා. ඉතින් අන්න ඔහොමයි ඔබගේ කම්පැනි එකට ඊමේල්ස් හදාගන්න. ඔබ දන්නවද index එකේ ඔබට පුළුවන් මෙතනට info එකක් add කරගන්න. එතකොට ඔබට ලේසි පාලනය කරන්න. ඒකත් දැන් ඔබට බලන්න ආයි නිතර පාස්වර්ඩ් ගහන්න අවශ්‍ය නැහැ. මෙතනින් කෙලින්ම ඔබේ එකට මාරු වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔබේ අනිත් එකට මාරු වෙන්න පුළුවන්. මේ හැම ඊමේල් එකක් වැඩ කරනවා කියන හැම ඊමේල් එකක්ම වැඩ කරනවා. ඔබ සාර්ථකව ඔබේ කම්පැනි එකට මිලියන ගාණක් ඉතුරු කරා. ඇයි අපි ඉස්සෙල්ලා කතා කරා එක ඊමේල් එකකට ඩොලර් 6 ගානේ. ඔබේ ආයතනයේ 40 දෙනෙක් වැඩ කරා නම් ඔබට මාසෙකට කීයක් ගෙවන්න වෙනවද? අවුරුද්දක් වැඩ කරද්දී කොච්චරක්ද? අවුරුදු 5ක් වැඩ කරද්දී කොච්චරක්ද කියලා. ඉතින් මේක මම මගේ පර්සනල් ඊමේල් එක මම ඔබට පෙන්නන්නම්. මේ මගේ කම්පැනි එකට මම පාවිච්චි කරන ඊමේල් එක. මම මේක පාවිච්චි කරන්නේ අවුරුදු ගොඩ කාලෙක ඉඳන් මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඔබ හිතයි කොච්චර කාලෙක ඉඳන්ද කියලා. මටත් මතක නැති කාලෙක ඉඳන් මම මේක පාවිච්චි කරන්නේ. ඔබට පිටිපස්සට යන්න පුළුවන්. ඉතින් මේ නොවැම්බර් දෙසැම්බර් මම ඒ නිසා මම ඔබට මේ බලන්න මම ඒවට ලස්සනට ටැග්ස් දාගෙන තියාගෙන ඉන්නවා. එක ඊමේල්ස් එන තැන් වලට ඒ ෆිල්ටර්ස් හදලා ඒ ඔක්කොම ඔබට පුළුවන් අධ්‍යයනය කරන්න හිමීට කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මම නිකන් ඔබට ටැග් එකක් දාන්න හැටි පෙන්නන්නම්. ඔබට ඕනේ නම් කාගෙන් හරි එන ඊමේල්ස් අපි හිතමුකෝ Age Global Group එකෙන් එන ඊමේල්ස් වෙනම ටැග් එකක් දාගන්න ඕනේ කියලා. ඔබ මෙතන අපි group වෙන එක නවත්තමු. ඒතර ඔබ කරන්න ඕනේ ඒක ඇතුළට ගියා. මෙතනට ගිහිල්ලා filter කියන එක ලැබුවා. අපි කියනවා Age Global Group එකෙන් එන හැම මෙන්න මේ ඊමේල් එකකින් එන හැම එකකටම ලේබල් එකක් දාන්න age කියලා. කලර් එකක් දෙන්න තැඹිලි පාට create කියලා දුන්නා. ඔබට ඊමේල් ගොඩාක් දැන්ට වෙලා තියෙනවා නම් apply කරන්නත් පුළුවන්. ඒ කියන්නේ එතකොට ඔක්කොම එකපාරේ ආ ෆිල්ටර් කරලා ගන්නවා. කෝකටත් ඒක දාන්න. දැන් ඔබට age එකෙන් ඊමේල් එකක් එනකොට මෙන්න මේ වගේ tag එකක් වැටෙනවා. ඒ tags ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් මේක ඉතාමත් වටින platform එකක්. ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම.